හරි ළමයි. හරි. දැන් අපි අද බිස්නස් ලෙවල් පළවෙනි අදියරේ accounts වල පස්වෙනි වීඩියෝ ක්ලිප් එකයි මේ පටන් ගන්නෙ. accounts වල පස්වෙනි වීඩියෝ ක්ලිප් එක. අපි හතරවෙනි එකේ උදාහරණාංක 35 වෙනකන් සාකච්ඡා කළා. අද මම පටන් ගන්නවා කිව්වේ ස්ථාවරවත්කම් ඉවත් කිරීම කියන කොටසේ ඉඳලා. හරි. එතකොට ටියුට් එකේ පිටු අංක 20. ටියුට් එකේ පිටු අංක 20 ස්ථාවරවත්කම් ඉවත් කිරීම. එතනින් තමයි පටන් ගන්නෙ. හරි. බලන්න උදාහරණාංක 37. සෑම වසරකම දෙසැම්බර් 30ක දින අවසාන ගිණුම් පිළියෙල කරන සීමිත වසන්ත සමාගම 2017 ජනවාරි 1 දින රුපියල් 60000කට යන්ත්‍රයක් මිලට ගත්තේය. එය සරල මාන ක්‍රමයට 10 බැගින් ෂෙයා කිරීමට තීරණය කර ඇත. එම යන්ත්‍රය 2019 මාර්තු 30ක දින රුපියල් 25000කට අලෙවි කළ බව සලකා සියලු ගිණුම් කාල සීමාවන් ආවරණය වන පරිදි පහත ගිණුම් දක්වන්න. යන්ත්‍ර ගිණුම, යන්ත්‍ර ෂෙයා ගිණුම, ෂෙයා වෙන් කිරීමේ ගිණුම සහ ඉවත් කිරීමේ ගිණුම. හරි. අපි රූල් කරගමු ගිණුම් හතර. යන්ත්‍ර ගිණුම, යන්ත්‍ර ෂෙයා ගිණුම, යන්ත්‍ර ෂෙයා වෙන් කිරීමේ ගිණුම, ඊළඟට යන්ත්‍ර ඉවත් කිරීමේ ගිණුම. යන්ත්‍ර ගිණුමයි, යන්ත්‍ර ෂෙයා ගිණුමයි, යන්ත්‍ර ෂෙයා වෙන් කිරීමේ ගිණුමයි, යන්ත්‍ර ඉවත් කිරීමේ ගිණුමයි. හරිද? මේකෙදි ළමයි ගිණුමකට මේකේ දැන් අපි ගත්තොත් එහෙම මේ බලන්න. පොඩ්ඩක් ඉඩ ඕනේ ගිණුම් වලට. මේකේ කියන විදියට 2017 1 තමයි යන්ත්‍රය ගන්නේ. යන්ත්‍රය විකුණන්නේ 2019 3.31. 17 1 අරගෙන 19 3.31 තමයි යන්ත්‍රය විකුණන්නේ. ව්‍යාපාරය ගිණුම් හදන්නේ දෙසැම්බර් 30කට. මුලින්ම ගිණුම් වර්ෂයක් ඉවර වෙන්නේ 2017 12.31. ඒකයි. ඊළඟට 2018 12.31. ගිණුම් වර්ෂ දෙකයි. ඊළඟට 2019 12.31. දැන් 2019 12.31 වෙනකම්ම නැහැ. එතන මෙතන 18 12.31 ඉඳලා 2019 3.31 දක්වා කියන්නේ මාස 3යි. මාස 3යි. එතකොට යන්ත්‍රය පාවිච්චි කරලා තියෙනවා අවුරුදු 2යි අවුරුද්දයි මෙතනත් මම 1යි කියලා දාන්නම්කෝ. එතන මෙතන අවුරුද්දයි 2යි අවුරුදු 2යි මාස 3ක්.
එතකොට අවුරුදු 2යි මාස 3යි ගිණුම් කාල පරිච්ඡේද ගත්තොත් 1යි 2යි 3ක්. ගිණුම් කාල පරිච්ඡේද 3ක්. එතකොට ගිණුම් වලට ගිණුම් කාල පරිච්ඡේද 3කට ඉඩ තියාගන්න ඕනේ. රූල් 8ක් විතර ගන්න. ගිණුමක රූල් 8ක් විතර ගන්න. ගිණුමක රූල් 8ක් විතර ගන්න. ගිණුමක රූල් 8ක් විතර ගන්න. අපි යන්ත්‍රයේ ගත්ත දවසේ ඉඳලා යන්ත්‍රය විකුණන දවස වෙනකම්ම ගිණුම් තැබීම කරන්න ඕනේ. යන්ත්‍රයේ ගත්ත දවසේ ඉඳලා යන්ත්‍රයේ විකුණන දවස් වෙනකම්ම ක්‍රමානුකූලව ගිණුම් තැබීම කරන්න ඕනේ. කොහොමද ඉවත් කිරීම ගැන ගිණුම් තියන්නේ කියන එක අවබෝධ කරගන්න ඕනේ. හරි. පටන් ගමු ගාන. 2017 1.1 රුපියල් 60000කට යන්ත්‍රයක් ගන්නවා. එහෙනම් අපි යන්ත්‍ර ගිණුමට හර කරනවා 17 1.1 මුදල් 60000යි. මුදල් 60000යි. හරි. දැන් 17 1.1 යන්ත්‍රය ගත්තට පස්සේ 2017 අවුරුද්දේ වෙන කිසිවක් සිදු වෙන්නේ නැහැ. ඒත් අපිට 2017 අවුරුද්ද සඳහා ගිණුම් තියන්න තියෙන තව 2017 අවුරුද්ද අවසානයේදී 2017 වර්ෂයට අදාළ ෂෙයා ප්‍රමාණය. අපි පහලින් ගණනය කරමු වර්ෂයක ෂෙයා. මේකේ ගාණ කියලා තියෙනවා. එය සරල මාර්ගමේට 10 බැගින් ෂෙයා කිරීමට තීරණය කළා. එහෙනම් වාර්ෂික ෂෙයා යන්ත්‍රයේ පිරිවැය 60000යි 60000ට 10%. ඒතර වාර්ෂික ෂෙයා ප්‍රමාණය 6000ක් වෙනවා. වාර්ෂික ෂෙයා ප්‍රමාණය 6000යි. හරි. එහෙනම් අපි 2017 අවුරුද්ද ෂෙයා ලියමු මෙන්න. 2017 අවුරුද්ද අපි ෂෙයා ලියනවා. ෂෙයා ගිණුම හර ෂෙයා වෙන් කිරීමේ ගිණුම බැර. ෂෙයා හර ෂෙයා වෙන් කිරීම බැර. 2017 12.31 හරි. ෂෙයා හර ෂෙයා වෙන් කිරීම බැර. එහෙනම් 2017 අවුරුද්ද අවසන් අපි ගිණුම් ටික අවසන් කරමු. අපි යනවා යන්ත්‍ර ගිණුමට. යන්ත්‍ර ගිණුම 2017 අවුරුද්දේ ශේෂ කරලා ශේෂයේ 2018ට අරගෙන යන්න ඕනේ. 17 12.31 ශේෂය පහතට යනවා. 18 1.1 ශේෂය ඉදිරියට එනවා. ඒ යන්ත්‍ර ගිණුම. ඊළඟට යන්ත්‍ර ෂෙයා ගිණුමේ තියෙන 6000 ඒක ලාභ ගිණුමට මාරු කරන්න ඕනේ. එතකොට මේ 6000 ලාභ ගිණුමට මාරු කරන්න ඕනේ. යන්ත්‍ර ෂෙයා වෙන් කිරීමේ ගිණුම ශේෂ කරන්න ඕනේ. ෂෙයා වෙන් කිරීමේ ගිණුම ශේෂ කරන්න ඕනේ. දෙදාස් 17 12.31 ශේෂය පහතට යනවා. 2018 1.1 ශේෂය ඉදිරියට එනවා. හරි. ඔය තමයි 2017 අවුරුද්ද.
17 හරි. දැන් ළමයි අපි යනවා 2018ට. 2018 මේ වන්නේ 2018 2018 අවුරුද්ද පුරාම යන්ත්‍රය තියෙනවා. අවුරුද්ද පුරාම යන්ත්‍රය තියෙනවා. නේ 2018 අවුරුද්ද පුරාම යන්ත්‍රය තියෙනවා. ඒ නිසා අපිට 2018 වෙනුවෙනුත් ලියන්න තියෙන්නේ 2018 ෂේ ප්‍රමාණය. අපි එනවා ෂේ ලියන්න. 2018 ෂේත් 6000යි. ඒ 6000 ෂේ ගිණුම හර ෂේ වෙන් කිරීමේ ගිණුම බැර. ෂේ හර ෂේ වෙන් කිරීම බැර. කවද්ද 2018 12:31 ෂේ හර ෂේ වෙන් කිරීම බැර. 2018 12:31 2018 අවුරුද්දත් ඉවරයි. දැන් අපි ගිණුමෙන් ගිණුම සම්පූර්ණ කරනවා. අපි යනවා යන්ත්‍ර ගිණුමට. යන්ත්‍ර ගිණුම ශේෂ කරලා ශේෂය 2019ට ගන්න ඕනේ. දෙදාස් 18 12:31 ශේෂය 5ට යනවා. 2019 1:1 ශේෂය ඉදිරියට එනවා. අපි යන යන්ත්‍ර ෂේ ගිණුමට. ෂේ ගිණුමේ තියෙනවා 2018 ෂේ වියදම. අපි ඒක ලාභ ගිණුමට මාරු කරනවා. ලාභ ගිණුමට මාරු කළා. ඊළඟට ෂේ වෙන් කිරීමේ ගිණුම. ෂේ වෙන් කිරීමේ ගිණුම අපි ශේෂ කරනවා. ෂේ වෙන් කිරීමේ ගිණුම ශේෂ කරනවා. දෙදාස් 18 12:31 ශේෂය 5ට යනවා. 2019 1:1 ශේෂය ඉදිරියට එනවා. හරි. දැන් ඔන්න ළමයි අපි 2018 අවුරුද්ද ඉවරයි. දැන් අපි ඇවිල්ලා 2019ට. මේ බලන්න. 2019 අවුරුද්දේ යන්ත්‍රයේ පාවිච්චි වෙන්නේ මාස 3යි. මොකද 2019 3:31 යන්ත්‍රය විකුණනවා. එහෙනම් 2019 අවුරුද්දේ යන්ත්‍රයේ පාවිච්චි වෙන්නේ මාස 3යි. එහෙනම් අපි 2019 සඳහා අපි ෂේ ගිණුම් ගත කරන්න ඕනේ මාස 3ක විතරයි. අපි ගණනය කරනවා 2019 මාස 3 ෂය මෙන්න මාස 3ක ෂය අවුරුද්දක ෂය 6000යි වැඩි කිරීම 12න් 3 මාස 3ක ෂය. මාස 3ක ෂය එනවා කීයද? 1500යි. මාස 3ක ෂය 1500යි. හරි. එහෙනම් ඒ තමයි 2019 ෂය අපි ලියමු. ගිණුම් වල 19 ෂය 1500යි. ෂය ප්‍රමාණය ෂය ගිණුම හර ෂය වෙන් කිරීමේ ගිණුම බැර. ෂය හර ෂය වෙන් කිරීම බැර. 2019 12:31 ෂය හර ෂය වෙන් කිරීම බැර. දැන් එතකොට අපි යන්ත්‍රයේ විකුණන දින දක්වා සියලු ගිණුම් තැබීම් ටික කරගෙන ආවා. දැන් අපිට තියෙන්නේ යන්ත්‍රය මේ විකිණීම. ව්‍යාපාරයේ මේ යන්ත්‍රය 2019 මාර්තු 31 25000කට අලෙවි කරනවා. එහෙනම් අපිට තියෙන යන්ත්‍රයේ විකිණීම ගිණුම් ගත කරන්න. යන්ත්‍රයේ වික්කනම් ව්‍යාපාරයෙන් යන්ත්‍රය ඉවත් වෙනවා.
ඒ ඉවත් වීමත් එක්ක ව්‍යාපාරයේ ගිණුම් පොත්වලිනුත් මේ යන්ත්‍රය ඉවත් කිරීම කරන්න ඕනේ. හරි. එහෙනම් අපි එනවා ඉස්සෙල්ලාම යන්ත්‍ර ගිණුමට. මේ යන්ත්‍රයේ ඉවත් කිරීමත් එක්ක අපි මුලින්ම කරන්නේ යන්ත්‍රයේ පිරිවැය, යන්ත්‍ර ගිණුම තුල තියෙන යන්ත්‍රයේ පිරිවැය අපි ඉවත් කිරීමේ ගිණුමට මාරු කරනවා. බලන්න හොඳින්. යන්ත්‍ර ගිණුමේ තියෙනවා 60000ක්. මේ 60000 යන්ත්‍ර ඉවත් කිරීමේ ගිණුමට මාරු කරනවා. කවද්ද? 2019 3:31. යන්ත්‍ර ඉවත් කිරීම. එහෙනම් මේ 60000 යන්ත්‍ර ඉවත් කිරීමේ ගිණුමට මාරු වෙනවා. මෙන්න මේ යන්ත්‍ර ගිණුම බැර ඉවත් කිරීමේ ගිණුම හර. ඉවත් කිරීමේ ගිණුම හර 2019 3:31. යන්ත්‍ර 60000යි. යන්ත්‍ර ගිණුම බැර ඉවත් කිරීමේ ගිණුම හර. ඉවත් කිරීමේ ගිණුම හර 60000යි. හරි. ඊළඟට අපි එනවා යන්ත්‍ර ෂේවෙන් කිරීමේ ගිණුමට. ෂේවෙන් කිරීම ගිණුමේ තියෙනවා යන්ත්‍රය සඳහා මේ දක්වා ෂේ ප්‍රමාණය. ෂේ ප්‍රමාණය අපි ඉවත් කිරීමේ ගිණුමට මාරු කරන්න ඕනේ. ඒතර ෂේවෙන් කිරීම ගිණුමේ තියෙනවා 13500ක්. ඒ 13500 ඉවත් කිරීමේ ගිණුමට මාරු කරන්න ඕනේ. 2019 3:31 මේක මාරු වෙනවා යන්ත්‍ර ඉවත් කිරීමේ ගිණුමට. එහෙමනම් ෂේවෙන් කිරීමේ ගිණුම හර ඉවත් කිරීමේ ගිණුම බැර මෙන්න ඉවත් කිරීමේ ගිණුම බැර යන්ත්‍ර ෂේවෙන් කිරීම 13500යි. ව්‍යාපාරයේ පාවිච්චි කරපු මේ වත්කමක් විකුණු විට මෙවැනි වත්කමක් විකුණු විට ඒ වත්කමේ පිරිවැය වත්කම් ගිණුමෙන් අයින් කරන්න ඕනේ. ඒ වත්කම සඳහා කරලා තියෙන සමුච්චිත ෂේ ප්‍රමාණය, ෂේවෙන් කිරීම ප්‍රමාණය ෂේවෙන් කිරීමේ ගිණුමෙන් ඉවත් කිරීමේ ගිණුමට මාරු කරන්න ඕනේ. දැන් ළමයි තමන්ට පේනවා අපි විකුණු යන්ත්‍රයේ පිරිවැය 60000යි. ඒ සඳහා මේ දක්වා කරලා තියෙන සමුච්චිත ෂේ ප්‍රමාණය 13500යි. ඒතර 60000න් 13500ක් අඩු කළාම අපිට බලන්න පුළුවන් විකුණන දිනට යන්ත්‍රයේ ධාරණගේ කීයද කියලා. දැන් ඔයගොල්ලෝ බලන්න 60000න් 13500ක් අඩු කළා. 60000න් 13500ක් අඩු කළාම එනවා 46500ක්. ඒ තමයි විකුණු යන්ත්‍රයේ විකුණන දිනට පොත්තගේ. ඒක අපිට බලා ගන්න පුළුවන් ඒ යන්ත්‍රයේ විකුණන දිනට වත්කමේ ධාරණාගයත් යන්ත්‍රයේ ධාරණාගයත් යන්ත්‍රයේ විකුණුම් මිලත් අතර වෙනස සංසන්දනය කළාම යන්ත්‍රයේ විකිණීමෙන් වෙන්නේ ලාභයක්ද පාඩුවක්ද කියන එක. ඒ නිසා අපි කරන්නේ යන්ත්‍රයේ විකිණීමෙන් ලැබෙන මුදල මේ ඉවත් කිරීමේ ගිණුමට ගන්නවා. යන්ත්‍රයේ ඉවත් කිරීමෙන් ලැබෙන මුදල රුපියල් 25000යි. ඒ 25000 මුදල් ගිණුම හර ඉවත් කිරීමේ ගිණුම බැර. මුදල් හර ඉවත් කිරීමේ ගිණුම බැර. එහෙනම් මේ ඉවත් කිරීමේ ගිණුමේ වෙනස තමයි යන්ත්‍රය ඉවත් කිරීමෙන් වන ලාභය හෝ පාඩුව. මේකේ හර පැත්ත වැඩි. එකතුව බැර පැත්තට ගෙනාවා. බලන්න බැර පැත්තේ වෙනස. බැර පැත්තේ වෙනස එනවා කියද 21500ක්. 21500යි. ඔයාලා දැක්ක දැන් අපි යන්ත්‍රයේ පිරිවැයෙන් සමුච්චිත ෂේ අඩු කළාම විකුණන දිනට යන්ත්‍රයේ ධාරණගේ රුපියල් 46500යි. ඉතින් 46500ක ධාරණගයක් තියෙන වත්කම විකුණන්නේ රුපියල් 25000කට.
එතකොට විකුණන්නේ අඩු ගානකට. එතකොට අපිට අනිවාර්යයෙන් පැහැදිලි යන්ත්‍රයේ විකුණන වෙලාවේ අගේ 46500යි විකුණන්නේ 25000කට එන යන්ත්‍රයේ විකිණීමෙන් වෙන්නේ අලාභයක් කියන එක. එහෙනම් මේ අලාභය අපි ලාභහලාභ ගිණුමට මාරු කරන්න ඕනේ. ලාභහලාභ ගිණුමට මම ඔයගොල්ලන්ගේ දැනුමට මෙතන අලාභය කියලා ලියනවා. එහෙනම් මේ 21500 කියන්නේ අලාභය වෙනවා. හරි අපි ගාන සම්පූර්ණ කරන්න මෙතනට එනවා යන්ත්‍ර ෂේවීම් ගිණුමේ තියෙනවා 1500ක් ඒ තමයි 2019 අවුරුද්දේ ෂේ ප්‍රමාණය ඒකත් ලාභහලාභ ගිණුමට මාරු වෙනවා. එහෙනම් තමයි පේනවා 2019 අවුරුද්දේ ලාභහලාභ ගිණුමට මාරු වන අගයන් දෙකක් තියෙනවා. එකක් තමයි 2019 ෂේ ප්‍රමාණය අනිත් එක තමයි 2019 අවුරුද්දේ යන්ත්‍රයේ විකිණීමෙන් වන අලාභය කියන එක. හරි. හරි එහෙනම් අපි එමු 38 වෙනි උදාහරණයට. 38 ජයමිනී සමාගම තම අවසාන ගිණුම් පිළියෙල කරන්නේ මාර්තු 31 දිනටයි. 2018 අප්‍රේල් 1 දිනට සමාගමේ පොත්වල පහත ශේෂයන් දක්නට ලැබේ. රතවාහන ගිණුම ලක්ෂ 3යි. රතවාහන ෂේවෙන් කිරීමේ ගිණුම 1,20,000යි. සරල මාන ක්‍රමයට වාර්ෂිකව 10% බැගින් රතවාහන ෂේ ගණනය කෙරේ. 2015 ජනවාරි 1 දින රුපියල් 40000කට මිලදීගත් වෑන් රථයක් වෙන්නව ළමයි. 2018 සැප්තැම්බර් 30 වන දින රුපියල් 12500කට සමාගම විකුණ ඇත. අවශ්‍ය වන්නේ 2019 මාර්තු 30 ගෙන් අවසන් වර්ෂය සඳහා පහත ගිණුම් පිළියෙල කරන්න රතවාහන ගිණුම, ෂේ ගිණුම, ෂේවෙන් කිරීමේ ගිණුම හා ඉවත් කිරීමේ ගිණුම. දැන් මේ ගාන ළමයි අපි ගත්තාම මේ ගාන අපි හදන්න ඕනේ 2019 3:30 ගෙන් අවසන් වර්ෂයට. දැන් කලින් ගාන නම් යන්ත්‍රයේ මිලදී ගත්ත දවසේ ඉඳලා ඉවත් කරන දිනය දක්වා ගිණුම් කාල සීමාවන් ඔක්කොම ආවරණය කළා. නමුත් මේ ගානේ 2019 3:30 ගෙන් අවසන් වර්ෂයටයි අපිට accounts ටික හදන්න තියෙන්නේ. පැහැදිලිද? ඒ නිසා ගිණුම් වල ලොකු ඉඩක් තියාගන්න ඕනේ. ගිණුමක රූල් 4ක් විතර ගත්තාම ඇති. රූල් කරගන්න ගිණුම් 4. හරි රතවාහන ගිණුම රතවාහන ෂේ ගිණුම රතවාහන ෂේ වෙන් කිරීමේ ගිණුම රතවාහන ඉවත් කිරීමේ ගිණුම
හරි. ගානේ 2018 අප්‍රේල් 1ට රතවාහන ගිණුම සහ ෂේවෙන් කිරීම ගිණුමේ ශේෂයන් දීලා තියෙනවා. අපි ලියාගමු. රතවාහන ගිණුමේ 2018 4.1ට ශේෂය ලක්ෂ 3යි. රතවාහන ෂේවෙන් කිරීම ගිණුමේ ශේෂය 2018 4.1 ශේෂය 1,20,000යි. තර සරල මාර්ග ක්‍රමයට තමයි මේ ගානෙත් වාහන ෂේ කරන්නේ. 2015 ජනවාරි 1 දින රුපියල් 40000කට මිලදීගත් වෑන් රථයක් 2018 සැප්තැම්බර් 30 වන දින රුපියල් 12500කට විකුණලා තියෙනවා. එහෙනම් අපි මේ වාහනය පොත් වලින් ඉවත් කරන්න ඕනේ. 2015 ගත්ත එකක් 2018 සැප්තැම්බර් 30 තමයි සමාගම විකුණන්නේ. ඔයාලා දැක්කා වත්කමක් විකුණනකොට ඒ වත්කම අපි පොත් වලින් ඉවත් කරන්න ඕනේ. ඉවත් කරද්දී පළවෙනි පියවර තමයි විකුණු වත්කමේ පිරිවැය තියෙනවා වත්කම් ගිණුම තුල ඒක ඉවත් කිරීමේ ගිණුමට මාරු කරන්න ඕනේ. ඒතර මේ විකුණන වෑන් රථයේ පිරිවැය 40000යි විකුණන වෑන් රථයේ පිරිවැය 40000යි ඒක රථවාහන ගිණුමට බැර කරලා රථවාහන ඉවත් කිරීමේ ගිණුමට හර කරන්න ඕනේ. රථවාහන ගිණුම බැර රථවාහන ඉවත් කිරීමේ ගිණුම හර කරන්න ඕනේ. හරි. රථවාහන ගිණුම බැර ඉවත් කිරීමේ ගිණුම හර කවද්ද මේක ගිණුම් තියන්නේ 2018 සැප්තැම්බර් 30 2018 9:30 ඉවත් කිරීමේ ගිණුම හර 18 9:30 හරි. ඊළඟට ළමයි අපි ඉවත් කරන්න ඕනේ ඒ විකුණු වාහනයේ සඳහා මේ දක්වා කරලා තියෙන ෂේ ප්‍රමාණය. විකුණන දින දක්වා කරලා තියෙන ෂේ ප්‍රමාණය. වාහනයේ කවද්ද ගන්නෙ 2015 ජනවාරි 1 වාහනේ විකුණන්නේ 2018 සැප්තැම්බර් 30. ඒතර කොච්චර කාලයක් පාවිච්චි කරලා තියෙනවද? 2015 ජනවාරි 1 අරගෙන 2018 සැප්තැම්බර් 30 තමයි විකුණන්නේ. 15 16 17 අවුරුදු 3යි 18 සැප්තැම්බර් 30 කිව්වහම මාස 9යි. එහෙනම් අවුරුදු 3යි මාස 9ක් පාවිච්චි කරලා තියෙනවා. එහෙනම් විකුණු වාහනේ සමුච්චිත ෂය කියන්නේ අවුරුදු 3යි මාස 9ක ෂය. අපි පහලින් ගණනය කරමු. විකුණු වාහනේ සමුච්චිත ෂය. විකුණු වාහනේ සමුච්චිත ෂය. විකුණු වාහනේ සමුච්චිත ෂය. වාහනේ පිරිවැය 40000යි. ෂය අනුපාතය 110යි. කොච්චර කාලයක්ද? අවුරුදු 3යි මාස 9ක. ගන්න 40000ට 110 ගානේ අවුරුදු 3යි මාස 9ක ෂය. කීය දෙන්නේ? 15000යි. වාහනේ විකුණන දිනට සමුච්චිත ෂේ ප්‍රමාණය 15000ක් වෙනවා. 15000ක් වෙනවා. ඒ 15000 ෂේවෙන් කිරීමේ ගිණුමෙන් ඉවත් කිරීමේ ගිණුමට මාරු කරන්න ඕනේ. එහෙනම් මෙන්න ෂේවෙන් කිරීමේ ගිණුම හර 15000යි ඉවත් කිරීමේ ගිණුමට බැර 15000යි. ෂේවෙන් කිරීමේ ගිණුම හර ඉවත් කිරීමේ ගිණුම බැර කවද්ද? 2018 9:30
ෂේවෙන් කිරීමේ ගිණුම හර ඉවත් කිරීමේ ගිණුම් බැර. දැන් අපි ළමයි විකුණු වාහනේ පිරිවැය ඉවත් කළා. ඒකේ සමුච්චිත ෂය ඉවත් කළා. දැන් අපි ලියන්න ඕනේ වාහනේ විකිණීමෙන් ලැබෙන මුදල. වාහනේ වෑන් රථයේ විකුණන්නේ 12500කට විකුණා ලැබෙන මුදල් හර ඉවත් කිරීමේ ගිණුම බැර. මුදල් 12500යි. මුදල් 12500යි. වෙනස තමයි ඉවත් කිරීමෙන් වෙන ලාභය හෝ අලාභය. ඒක ලාභ ගිණුමට මාරු කරන්න ඕනේ. තර හර පැත්ත එකතුව 40000යි. එකතුව බැර පැත්තට ගෙනාවා. වෙනස 12500යි. ලාභ ගිණුමට Tamanට පේනවා කලින් ගානෙත් මේ පැත්තෙන් තමයි මාරු උනේ. එහෙමනම් ඒක අලාභයක් වෙනවා. අලාභයක් වෙනවා. හරි ළමයි. දැන් ගාන අවසන් කරන්න ඕනේ. දැන් ඉස්සෙල්ලා ළමයි දැන් වත්කම ඉවත් කිරීමත් එක්ක වත්කම් ගිණුම වැහිලා ගියා. මේ ගානේ ව්‍යාපාරයේ තුල තියෙන එක වාහනයක් නෙමෙයි මේ ලක්ෂ 3ක වාහන තියෙනවා. ඒකෙන් 40000ක වාහනයක් තමයි ඉවත් කරන්නේ. එහෙනම් මේ අවුරුද්දේ පාවිච්චි වෙන වාහන කිහිපයක් තියෙනවා. එතනදී මේ විකුණු වාහනේ මේ අවුරුද්ද පටන් ගන්නේ 4.1 වාහනේ විකුණන්නේ 9.30. 4.1 සිට 9.30 දක්වා විකුණු වාහනය මාස 6ක් පාවිච්චි වෙනවා. ඉතුරු වාහන ටික මුළු අවුරුද්දෙම පාවිච්චි වෙනවා. එහෙනම් දැන් අවසාන වශයෙන් අපි ගිණුම් තියන්න ඕනේ මේ වර්ෂයට අදාළ වාහන ෂය ප්‍රමාණය. වාහන ෂය ප්‍රමාණය. අපි ගණනය කරනවා වර්ෂය සඳහා රථ වාහන ෂය. වර්ෂය සඳහා රථ වාහන ෂය. වර්ෂය සඳහා රථ වාහන ෂය. ତර විකුණු වාහනය මාස 6ක් තිබුණා. 40000ට 110 ගානේ මාස 6කට. තර එනවා 2000යි. තර ලක්ෂ 3ෙන් 40000ක් ගියාම තව තියෙනවා 260000ක්. එන ඉතුරු වාහන 260000යි. ඉතුරු වාහන වලට මුළු අවුරුද්දටම 260000ට 10%ක්. කීයද? 26000යි. එහෙනම් මේ වර්ෂයට අදාළ රථ වාහන ෂය ප්‍රමාණය කොච්චරද? 28000ක් වෙනවා. වර්ෂය සඳහා වාහන ෂය ප්‍රමාණය 28000ක් වෙනවා. දැන් අපි ගිණුම් තියනවා. වාහන ෂය ප්‍රමාණය 28000යි. ඒක රථ වාහන ෂය ගිණුම හර රථ වාහන ෂය වෙන් කිරීමේ ගිණුම් බැර. රථ වාහන ෂය ගිණුම හර ෂය වෙන් කිරීම බැර. කවද්ද? 2019 3.31. රථ වාහන ෂය ගිණුම හර ෂය වෙන් කිරීම බැර. එහෙනම් ගාන සම්පූර්ණයි. අපි ගිණුම් ටික ඉවර අවසන් කරමු. අපි එනවා රථ වාහන ගිණුමට. රථ වාහන ගිණුම ශේෂ කරන්න. දෙදාස් 19 3.31 ශේෂය පහතට යනවා. 2019 4.1 ශේෂය ඉදිරියට එනවා. රථ වාහන ෂය ගිණුමේ තියෙන 28000 ලාභ ගිණුමට මාරු වෙනවා.
රථ වාහන ෂේවෙන් කිරීමේ ගිණුම ශේෂ කරන්න. දෙදාස් 19 3:31 ශේෂය 5ට යනවා. 2019 4:1 ශේෂය ඉදිරියට එනවා. හරි. උදාහරණ අංක 39ට යමු. 39 වෙනි ගානේ පහත වගුවේ හිස්තැන් වලට අදාළ සංඛ්‍යා සොයන්න. අපි ළමයි එතනදී රූල් කරගමු ගිණුම් 4ක්. හිස්තැන් වලට අදාළ සංඛ්‍යා හොයන්න. හරි පළවෙනි එක අපි නම් කරනවා ගොඩනැගිලි ඉවත් කිරීමේ ගිණුම. ගොඩනැගිලි ඉවත් කිරීමේ ගිණුම. ඊළඟට වෑන් රථ ඉවත් කිරීමේ ගිණුම. ඊළඟට ලී බඩු ඉවත් කිරීමේ ගිණුම. ඊළඟට යන්ත්‍ර ඉවත් කිරීමේ ගිණුම. මුලින්ම ගොඩනැගිලි පිරිවැය ලක්ෂ 5යි ඉවත් කිරීමේ ගිණුම හර පිරිවැය ලක්ෂ 5යි. ඊළඟ සමුච්චිතශය ඉවත් කිරීමේ ගිණුම බැර 1,80,000යි. විකුණු මිල ළමයි ලක්ෂ 3ක් වෙනවා. ලක්ෂ 30ක් කියලා තියෙන්නේ. විකුණු මිල ඉවත් කිරීමේ ගිණුම බැර ලක්ෂ 3යි ලක්ෂ 3යි. වෙනස තමයි ලාභය හෝ අලාභය. ඒකනේ අහලා තියෙන්නේ. හරපැත්ත එකතුව වැඩි. එකතුව බැර පැත්තට ගෙනාවා. වෙනස 20,000යි අලාභය. පළවෙනි එකේ තියෙන්නේ අලාභයක්. අපිට කෙටි ප්‍රශ්නේ නෙහිඳ ළමයි ඔහොම හදන්න කිසි ගැටලුවක් නැහැ. විභාගයේදී ප්‍රශ්නයක් આવොත් උත්තරේ හොයාගන්න. ඔහොම හැදුවට ගැටලුවක් නැහැ. පිරිවැය ලියන්න, සමුච්චිත ශය කියලා ලියන්න. ගිණුමේ ඔහොම ලිව්වට ගැටලුවක් නැහැ. වෑන් රථ ඉවත් කිරීම පිරිවැය ඒක හොයන්න ඕනේ. සමුච්චිත ශය
ඉවත් කිරීමේ ගිණුම බැර 15000යි. විකුණුම් මිල ඉවත් කිරීමේ ගිණුම බැර 75000යි. ඊළඟට ලාභයක් තියෙනවා. ලාභය ළමයි එතන ලාභයත් බිඳුවක් වැඩි. ලාභය 6000 වෙන්න ඕනේ 60000 නෙමෙයි. ලාභය 6000 වෙන්න ඕනේ. ලාභයක් නම් හර පැත්තේ. ලාභය 6000යි. එහෙනම් පිරිවැය හොයන්න පුළුවන්. බැර පැත්ත එකතුව 90000යි. එකතුව හර පැත්තට ගෙන ආවා. හර පැත්තේ වෙනස පිරිවැය. පිරිවැය 84000යි. ඊළඟට යන්ත්‍ර ලීබඩු. ලීබඩු පිරිවැය 120000යි. ඊළඟට සමුච්චිත ෂය ඒක හොයන්න ඕනේ. සමුච්චිත ෂය හොයන්න ඕනේ. විකුණුම් මිල 9000යි. ලාභයක් තියෙන 1500ක. ලාභයක් තියෙන 1500ක. සමුච්චිත ෂය හොයන්න ඕනේ. හර පැත්ත එකතුව 121500යි. එකතුව බැර පැත්තට ගෙන ආවා. වෙනස 112500යි. ඊළඟට යන්ත්‍ර පිරිවැය 500,000යි. පිරිවැය 500,000යි. සමුච්චිත ෂය 10000යි. සමුච්චිත ෂය 10000යි. විකුණුම් මිල හොයන්න ඕනේ. විකුණුම් මිල හොයන්න ඕනේ. අලාභය 30000යි. ලක්ෂ 5යි. බැර පැත්තේ වෙනස එනවා. විකුණුම් මිල 4,60,000යි. විකුණුම් මිල 4,60,000යි. හරි අපි යනවා උදාහරණාංක 40ට. 40 වෙනි ගාන. චතුර එන්ටර්ප්‍රයිසස් තම මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරන්නේ මාර්තු 30ක දිනටයි. 2018 මාර්තු 30ක දිනට පහත ශේෂයන් දක්නට ලැබේ. යන්ත්‍ර ගිණුමේ ශේෂය 104යි. යන්ත්‍ර ශේවයෙන් කිරීම ගිණුමේ ශේෂය 1,20,000යි. 2019 මාර්තු 30 අවසන් වර්ෂය තුලදී පහත ගණදුන සිදු වී ඇත. 2018 9:30 1,20,000කට අලුත් යන්ත්‍රයක් මිලදී ගත්තා. 2019 1:1 2015 6:30 රුපියල් 50,000ක පිරිවැයකට ලබාගත් යන්ත්‍රයක් 3,000ක අලාභයකට විකුණා ඇත. සමාගම යන්ත්‍ර ෂය කිරීම සඳහා පහත ප්‍රතිපත්තිය යොදාගනි. ඒ තමයි ෂය අනුපාතිකය සරල මාර්ග ක්‍රමයට 10%ක් බැගිනි. අපි නිලන්නේ 2019 3:30 අවසන් වර්ෂය සඳහා යන්ත්‍ර ගිණුම, යන්ත්‍ර ෂයවෙන් කිරීමේ ගිණුම සහ යන්ත්‍ර ඉවත් කිරීමේ ගිණුම
ඊට අමතරව ලාභාලාභ ප්‍රකාශනයේ සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ උපුටා ගැනීම. හරි. රූල් කරගන්න ගිණුම් තුනක්. යන්ත්‍ර ගිණුම යන්ත්‍ර ශ්‍රවෙන් කිරීමේ ගිණුම යන්ත්‍ර ඉවත් කිරීමේ ගිණුම ඊළඟට ලාභාලාභ ප්‍රකාශනයේ සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ උපුටා ගැනීම. ලාභාලාභ ප්‍රකාශනය මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. දැන් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ අපි හදනකොට වටිනාකම් තීරු 3ක් ඕනේ. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය පිරිවැය සමුච්චිත ෂය ධාරණගේ ජංගම නොවන වත්කම්. හරි. අපි මුලින්ම ශේෂ ලියා ගන්න. දැන් අපි මේ ගාන හදන්නේ 2019 3:30 ගෙන් අවසන් වර්ෂයට. 2019 3:30 ගෙන් අවසන් වර්ෂය පටන් ගන්නේ 2018 4:1. අපිට 2019 3:30කට ශේෂ දීලා තියෙනවා. එහෙනම් අපි ලියා ගන්නවා 2018 4:1ට යන්ත්‍ර ගිණුමේ ශේෂය. 2018 4:1 යන්ත්‍ර ගිණුමේ ශේෂය ලක්ෂ 4යි. එතකොට ෂේවෙන් කිරීම ගිණුමේ ශේෂය 2018 4:1 ශේෂය 1,20,000යි. හරි. දැන් අපිට තියෙන්නේ 2019 3:30 ගෙන් අවසන් වර්ෂය තුලදී පහත ගණදෙනු සිදු වී ඇත කියලා දීලා තියෙන ගණදෙනු දෙක වාර්තා කරන්න. බලන්න පළවෙනි එක 2018 9:30 1,20,000කට අලුත් යන්ත්‍රයක් ගත්තා. එන අලුත් යන්ත්‍රයක් ගත්තා නම් යන්ත්‍ර ගිණුමට හර වෙන්න ඕනේ 2018 9:30 මුදල් 1,20,000යි. යන්ත්‍රයක් ගත්තා. ඊළඟට 2019 1:1 2015 6:30 50,000ක පිරිවැයක ලබාගත් යන්ත්‍රය 3,000ක අලාභයකට වික්කා. එහෙනම් අපි විකුණු යන්ත්‍රයේ පොත් වලින් ඉවත් කරන්න ඕනේ. මුලින්ම අපි ඉවත් කරන්න ඕනේ විකුණු යන්ත්‍රයේ පිරිවැය. විකුණු යන්ත්‍රයේ පිරිවැය කීයද? 50,000යි. ඒතර විකුණු යන්ත්‍රයේ පිරිවැය යන්ත්‍ර ගිණුම බැර කරලා ඉවත් කිරීමේ ගිණුම හර කරන්න ඕනේ.
කවද්ද 2019 1.1 2019 1.1 පිරිවැය ඉවත් කළා. ඊට පස්සේ අපි ඉවත් කරන්න ඕනේ මේ විකුණු යන්ත්‍රයේ සමුච්චිතශය. අපි පහලින් ගණනය කරමු. විකුණු යන්ත්‍රයේ සමුච්චිතශය. විකුණු යන්ත්‍රයේ සමුච්චිතශය. පිරිවැය 50000යි. ෂය අනුපාතය 10%යි. මේ යන්ත්‍රය අරන් තියෙන 2015 6:30. විකුණන්නේ 2019 1.1. ගණන් කළ බලන්න. 2015 6:30 නම් ගත්තේ 2015 අවුරුද්දේ මාස 6යි. 15 මාස 6යි. 2016 2017 2018 16 17 18 19 ගන්න බෑ 19 1.1 විකුණන්න. තර සම්පූර්ණ අවුරුදු 3යි කලින් මාස 6යි අවුරුදු 3යි මාස 6ක් වෙනවා. තර යන්ත්‍රය විකුණනකොට අවුරුදු 3යි මාස 6ක් යන්ත්‍රයේ ෂේ වෙලා තියෙන්න ඕනේ. කීය දෙනේ 17500ක් වෙනවා. තර විකුණු යන්ත්‍රයේ විකුණන දිනට සමුච්චිත ෂේ ප්‍රමාණය 17500ක් වෙනවා. එහෙනම් අපි ෂේ වෙන් කිරීමේ ගිණුමෙන් අයින් කරන්න ඕනේ 17500ක්. එන්න. ෂේ වෙන් කිරීමේ ගිණුම හර ඉවත් කිරීමේ ගිණුම බැර. ෂේ වෙන් කිරීමේ ගිණුම හර ඉවත් කිරීමේ ගිණුම බැර. 2019 1.1 සමුච්චිත ෂේ ප්‍රමාණය ෂේ වෙන් කිරීමේ ගිණුම හර ඉවත් කිරීමේ ගිණුම බැර. එතකොට ළමයි ඊට පස්සේ දැන් අපි පිරිවැය ඉවත් කළා සමුච්චිත ෂේ ඉවත් කළා ඊට පස්සේ අපි ලියන්න ඕනේ විකිණීමෙන් ලැබෙන මුදල. විකිණීමෙන් ලැබෙන මුදල ඉවත් කිරීමේ ගිණුම බැර මුදල්. ඉවත් කිරීමේ ගිණුම් බැර මුදල්. ඒතර විකිණීමේ ලැබුණු මුදල කියලා නෑ. ඒ වෙනුවට කියනවා 3000ක අලාභයකට වික්කා කියලා. දැන් අලාභයක් නම් අපි ඉවත් කිරීමේ ගිණුමේ බැර පැත්තේ වාර්තා වීම වෙන්නේ. ඒතර ඒ අලාභය ලාභාලාභ ගිණුමට මාරු වෙන්න ඕනේ. අලාභය 3000යි. අලාභය 3000යි. දැන් යන්ත්‍රය ඉවත් කිරීමෙන් අලාභයක් නම් අපි ඒක ලාභාලාභ ගිණුමට ගේන්න ඕනේ. එන්න මේ. එහෙනම් ලාභාලාභ ප්‍රකාශනයේ ළමයි වෙනත් වියදම් යටතේ. දැන් උඩ පොඩ්ඩක් ඉඩ තියන්න. වෙනත් වියදම් යටතේ. තමයි පේනවා මේ ලියපු විදිය. වෙනත් වියදම් යටතේ ලියන්න ඕනේ. යන්ත්‍රය ඉවත් කිරීමේ අලාභය. යන්ත්‍රය ඉවත් කිරීමේ අලාභය 3000යි. දැන් අපිට පුළුවන් යන්ත්‍ර ඉවත් කිරීමේ ගිණුම තුල විකිණීමෙන් ලැබුණු මුදල හොයාගන්න. හරපැත්ත එකතුව 50000යි. එකතුව බැර පැත්තට ගෙනාවා.
බැර පැත්තේ වෙනස ගන්න. යෙදෙන්නේ 29500යි. දැන් විකිණීමෙන් ලැබෙන මුදල 29500ක් වෙනවා. හරි. හරි. එහෙනම් යන්ත්‍රය ඉවත් කිරීම ඉවරයි. යතර යන්ත්‍රයේ මිලදී ගැනීමත් ගිණුම් තැබීම කළා. ඉවත් කිරීමත් ගිණුම් තැබීම කරා. එහෙනම් දැන් මේ අවුරුද්දේ අවසාන වශයෙන් ගිණුම් තියන්න ඕනේ වර්ෂයට අදාළ ෂෙයා ප්‍රමාණය කොච්චරද කියන එක. එහෙනම් අපි පහලින් ගණනය කරමු. වර්ෂය සඳහා ෂෙයා. වර්ෂය සඳහා ෂෙයා. වර්ෂය සඳහා ෂෙයා ගණනය කරද්දී හරි පරිස්සමෙන් ගණනය කරන්න ඕනේ. මෙන්න මේ දැන් අවුරුද්දේ මුල ලක්ෂ 4ක යන්ත්‍ර තියෙනවා. ඒකෙන් එකක් තමයි 2019 1 විකුණන්නේ. එහෙනම් 2018 4 තිබුණු යන්ත්‍රයක් තමයි 19 1 විකුණන්නේ. එහෙනම් 2018 4 සිට 2019 1 දක්වා කාලය කොච්චරද? මාස 9යි. එහෙනම් මාස 9කට තමයි අපි මේ විකුණු යන්ත්‍රයේ ෂෙයා බලන්න ඕනේ. ඒතර විකුණු යන්ත්‍රයේ 50000යි 50000ට 110 බැගින් මාස 9ක ෂෙයා. මාස 9ක ෂෙයා. ඒතර ලක්ෂ 4ක යන්ත්‍ර වලින් 50000 ගියාම ඉතුරු යන්ත්‍ර 3,50,000යි. එහෙනම් ඉතුරු යන්ත්‍ර 3,50,000යි. ඒ යන්ත්‍ර වලට මුළු අවුරුද්දටම ෂෙයා බලන්න ඕනේ. මුළු අවුරුද්දටම ෂෙයා බලන්න ඕනේ. ඊළඟට 18 930 අලුතෙන් යන්ත්‍රයක් ගත්තා. 1,20,000කට. අලුතෙන් යන්ත්‍රයක් ගත්තා 1,20,000කට. ගත්තේ 18 930. අපි ගිණුම් හදන්නේ 19 3:30ක. 18 9:30 ඉඳලා 18 9:30 ඉඳලා 2019 3:30ක දක්වා කොච්චර කාලයක්ද? 9:30 නේ. ඒතර 10 11 12 1 2 3 මාස 6යි. මාස 6යි. ඒතර ඒ අලුතෙන් ගත්ත යන්ත්‍රයට මාස 6කට ෂෙයා බලන්න ඕනේ. එහෙනම් මේ තුනේම එකතුව තමයි වර්ෂය සඳහා ෂෙයා. වර්ෂය සඳහා ෂෙයා. එතන 3750යි. මෙතන 35000යි. මෙතන 6000යි. තර 44750ක් වෙනවා. 44750ක් වෙනවා. හරි. එහෙනම් මේ වර්ෂයේ ෂෙයා ප්‍රමාණය 44750යි. ඒක අපි ගිණුම් තියනවා. ඒතර ගිණුම් තියනකොට ෂෙයා ගිණුම හර ෂෙයා වෙන් කිරීම බැර මේ ගානේ ෂෙයා ගිණුමක් නැහැ. ඒතර ෂෙයා වෙන් කිරීම ගිණුමට බැර කරන්න විතරයි තියෙන්නේ. අපි ෂෙයා වෙන් කිරීම ගිණුමට බැර කරනවා 2019 3:30ක යන්ත්‍ර ෂෙයා කියලා 44750ක්. 44750. එහෙනම් ගාන සම්පූර්ණයි. ගිණුම් සම්පූර්ණ කරමු. යන්ත්‍ර ගිණුම ශේෂ කරන්න. දෙදස් 19 3:30ක ශේෂය පහතට යනවා. 19 4:1 ශේෂය
ඉදිරියට එනවා. ෂේවෙන් කිරීම ගිණුමත් ශේෂ කරා. දෙදස් 19 3:30ක ශේෂය 5ට යනවා. 2019 4:1 ශේෂය ඉදිරියට එනවා. හරි. හරි ළමයි. දැන් එතකොට යන්න ඒ ඉවත් කිරීමේ කොටස ඉවරයි. දැන් අපි ළමයි එනවා පිටු අංක 22 අපිට මෙවැනි වත්කම් අපිට මේක ලාභහලා ප්‍රකාශනයේ පෙන්වුම් කිරීම දාන්න බැරුණානේ. ඒක දාලෙමු ඈ. ඒක දාලෙමු. යන්ත්‍ර ෂේ ප්‍රමාණය ලාභහලා ප්‍රකාශන එනවා පරිපාලන වියදම් වලට. එතනට එන්න එපා. පරිපාලන වියදම් යටතේ යන්ත්‍ර ෂය 44750යි. ඊළඟ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ අනාවරණය කිරීම යන්ත්‍ර යන්ත්‍ර ගිණුමේ ශේෂය 4,70,000යි. අපි ඒක පිරිවැය තීරුවට දානවා. ෂේවෙන් කිරීම ගිණුමේ ශේෂය 1,47,250යි. ඒක අපි සමුච්චිත ෂය තීරුවට දානවා. පිරිවැයෙන් සමුච්චිත ෂය අඩු කරලා ධාරණගී ගන්න. ඉතින් 3,22,750යි. 3,22,750යි. හරි. එහෙනම් ඒ ගාන හරි ඈ. හරි. එහෙනම් අපි එමු පිටු අංක 22ට. පිටු අංක 22 තියෙනවා මේ දැන් අපි කතා කරපු වත්කම් ෂය කරන වත්කම් සහ ඊට අමතරව සමහර වත්කම් ෂය කරන උදාහරණයක් ගත්තොත් ඉඩම් වගේ වත්කම් ෂය කරන්න බෑ. ඒතර අපි දිගු කාලීන ප්‍රයෝජනයක් ලබාගෙන දිගු කාලීන ප්‍රතිලාභයක් ලබා ගැනීම අදහසින් අපි භාවිතයට ගන්න බොහොමයක් වත්කම් අපි හඳුනගන්නේ දීපල පිරියත උපකරණ කියලා. ඒතර ඒ සඳහා වෙනම ගිණුම් කරන ප්‍රමිතියක් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනය විසින් එවැනි වත්කම් හඳුනා ගැනීම සඳහා වෙනම නිර්දේශ ඇතුළත් ප්‍රමිතියක් නිකුත් කරලා තියෙනවා. ඒ තමයි ගිණුම් කර ප්‍රමිතාංක 16 දීපල පිරියත උපකරණ. දැන් අපි ඉගෙන ගන්න යන්නේ මේ දීපල පිරියත උපකරණ ප්‍රමිතියට අනුව අපි මේ ඉගෙනගත්ත කොටසට තව මොනවද එකතු කරන්න ඕනේ කියන ටික. හරි. පළවෙනි එක තමයි ළමයි දීපල පිරියත උපකරණ යන්න නිර්වචනය කරන්න. දීපල පිරියත උපකරණ යන්න නිර්වචනය කරන්න. දීපල පිරියත උපකරණ යන්න නිර්වචනය කරන්න. දැන් නිර්වචනයේ අනුව බලන්න ව්‍යවසායකයන් විසින් භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේදී හෝ භාණ්ඩ හා සේවා සැපයීමේදී හෝ පරිපාලන කටයුතු සඳහා හෝ වෙනත් අයට කුලියට දීම සඳහා සහ ගිණුම් කාල පරිච්ඡේද එකකට වඩා වැඩි කාලයක් භාවිතා කිරීමට අපේක්ෂිත ස්පෘශ්‍යවත්කම් වේ. හරි.
බලන්න මේ නිර්වචනයේ අනුව දේපල පිරියත උපකරණ කවුද පාවිච්චි කරන්නේ? ව්‍යවසායකයන්. ව්‍යවසායකයන් විසින් තමයි දේපල පිරියත උපකරණ පාවිච්චි කරන්නේ. එයාලා මේ දේපල පිරියත උපකරණ පාවිච්චි කරනවා අරමුණු 4කට. එකක් තමයි භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා. ඊළඟට භාණ්ඩ හා සේවා සැපයීම සඳහා. භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට, භාණ්ඩ හා සේවා සැපයීමට, එහෙම නැත්නම් පරිපාලන කටයුතු සඳහා. පරිපාලන කටයුතු සඳහා. එහෙම නැත්නම් අන් අයට කුලියට දීම සඳහා. කුලියට දීම සඳහා. අන් අයට කුලියට දීම සඳහා. මේ කියන කාරණා 4න් එක් කාරණයකට ඒ වත්කම පාවිච්චි කරන අතරේ මේ කාරණා 4න් මේ අරමුණු 4න් එකකට වත්කම පාවිච්චි කරන අතරේ මෙන්න මේ කියන කාරණයත් අදාළ වෙනවා නම් අපිට ඒක දේපල පිරියත උපකරණ කියලා ගන්න පුළුවන්. සහ ගිනුම් කාල පරිච්ඡේද එකකට වඩා ගිනුම් කාල පරිච්ඡේද එකකට වඩා භාවිතා කිරීමේ අපේක්ෂාවෙන් යුක්ත මොනවද? ස්පෘශ්‍යවත්කම් වේ. දැන් භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට, භාණ්ඩ හා සේවා සැපයීමට. දැන් භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේදී අපි පාවිච්චි කරනවා භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේදී අපි පාවිච්චි කරනවා ඉඩම්, ඊළඟට ගොඩනැගිලි යන්ත්‍ර සූත්‍ර, එවැනි වත්කම් පාවිච්චි කරනවා. එවැනි වත්කම් ඒ හැම එකක්ම ගිනුම් කාල පරිච්ඡේද එකකට වඩා භාවිතා කිරීමේ අපේක්ෂාවක් තියෙනවා. ඒ වගේ නිෂ්පුෂ්‍යයි. ද භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ පාවිච්චි කරනවා විවිධ ද්‍රව්‍ය වර්ග. අමුද්‍රව්‍ය වෙන්න පුළුවන්, අසුරුම් ද්‍රව්‍ය වෙන්න පුළුවන් යනාදී දේවල්. ඒවත් භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට පාවිච්චි කරනවා. හැබැයි ඒවා ගිනුම් කාල පරිච්ඡේද එකකට වඩා භාවිතා කිරීමේ අපේක්ෂාවක් නැහැ. නිෂ්පාදනයේට අමුද්‍රව්‍ය පාවිච්චි කරලා එතනින් අමුද්‍රව්‍ය ටික ඉවර වෙනවා. අවුරුදු ගාණක් ඒ අමුද්‍රව්‍ය පාවිච්චි කරන්න බෑ. දැකද? එතකොට දැන් ඉඩම් ගොඩනැගිලි යාන වාහන යන්ත්‍ර සූත්‍ර ඒවා අපිට මේ දේපල පිරියත උපකරණ වලට ගන්න පුළුවන්. දැන් අමුද්‍රව්‍ය තොග, අසුරුම් ද්‍රව්‍ය තොග ඒ වගේ දේවල් ගන්න බෑ. දැන් භාණ්ඩ නිෂ්පාදනයේ අපි වෙළඳ ලකුණක් පාවිච්චි කරනවා. ඒ වෙළඳ ලකුණ අපිට භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේදී පාවිච්චි කරන්න පුළුවන්. ගිනුම් කාල පරිච්ඡේද එකකට වඩා වැඩි කාලයක් භාවිතා කරන්නත් පුළුවන්. හැබැයි ඒක ස්පෘශ්‍ය නෙමෙයි. වෙළඳ ලකුණ කියන එක අස්පෘශ්‍යයි. වෙළඳ ලකුණ කියන එක අස්පෘශ්‍යයි. පේටන්ට් අයිතිය කියන එක අස්පෘශ්‍යයි. ඒතර අස්පෘශ්‍යවත්කම් සඳහා වෙනම ප්‍රමිතියක් පරලත් ගණකාධිකරණ ආයතනයේ හඳුන්වලා දීලා තියෙනවා. ඒකට අපි කියනවා අස්පෘශ්‍යවත්කම් සම්බන්ධ ප්‍රමිතිය කියලා. intangible assets කියලා. ඒකට වෙනම ගිණුම් කරන ප්‍රමිතියක් තියෙනවා. ඒතර ඔයගොල්ලෝ ඊළඟ ලෙවල් එකට ගියාම ඔයගොල්ලෝ ඒ ප්‍රමිතිය ඉගෙන ගන්නවා. මේ අපේ මේ සිලබස් එක යටතේ මේ ප්‍රමිතිය ඉගෙන ගන්න නැහැ. පැහැදිලිද? එතකොට මේ දේපල පිරියත උපකරණ කිව්වහම ළමයි අපිට බොහෝ වෙලාවට සැලකිල්ලට ගැනෙන්නේ ප්‍රායෝගිකව ඉඩම් ගොඩනැගිලි යාන වාහන යන්ත්‍ර සූත්‍ර ඊළඟට වෙනත් විදුලි උපකරණ යනාදී දේවල් තමයි මේ කොටසට අයිති වෙන්නේ. මොකද මේ වත්කම
බහන්ඩහ සේවා නිෂ්පාදනයේට බහන්ඩහ සේවා සැපීමට එහෙම නැත්නම් පරිපාලන කටයුතු දැන් අපි පරිපාලන කටයුතු වලදී පාවිච්චි කරන ලියන මේසය පුටු ඊළඟට පරිගණක යන්ත්‍ර වගේ වෙනත් කාර්යාල උපකරණ මේ සියල්ල මොකද්ද අපි සලකන්නේ දීපල පිරියත උපකරණ විදියට. පැහැදිලිද? හරි. එතකොට අන් අයට කුලියට දීම සඳහා ව්‍යාපාරයේ ගොඩනැගිල්ලෙන් කොටසක් කුලියට දෙනවා. එතකොට අපිට මේ කුලියට දෙන්න වත්කම අපිට දීපල පිරියත උපකරණ විදියට සැලකිල්ලට ගන්න පුළුවන්. පැහැදිලිද? හරි. අංක 2 දීපල පිරියත උපකරණ අත්පත් කරගත් මුල් අවස්ථාවේ අගය කළ යුත්තේ කෙසේද? දැන් අපි දීපල පිරියතක් උපකරණයක් අත්පත් කරගත්තොත් ඒ අත්පත් කරගත්තාම මුලින්ම අපි අගය කරන්න ඕනේ ඒ වත්කම අත්පත් කරගත් පිරිවැයට. ඒ වත්කම අත්පත් කරගත් පිරිවැයට. මෙහිදී වත්කම පිරිවැයට අගය කරනු ලැබේ. පිරිවැය යන්න අදාළ වත්කම භාවිතා කළ හැකි තත්වයට පත් කිරීම දක්වා දැරීමට සිදුවන සියලු ඍජු වියදම් ඇතුළත් වේ. පිරිවැය සංරචක පහත දැක්වේ. බලන්න වත්කමක් මුල්වරට අපි පිරිවැයට හඳුන ගන්නකොට පිරිවැයට මොනවද ඇතුළත් වෙන්නේ? ගැනුම් පිරිවැය. එහෙනම් ගැනුම් මිල ආයාත තීරුබදු වෙනි. ඊළඟ ස්ථානයේ සකස් කිරීමේ වියදම්, මූලික ප්‍රවාහන හා එහා මෙහා ගෙන යාමේ වියදම්, සවි කිරීමේ වියදම්, ඉංජිනේරු හා නිර්මාණ ශිල්පීය ගාස්තු යනාදී විදියට. වෙනත් විදිහෙන් කියොත්ලම අපි ඉගෙනගත්ත ප්‍රාග්ධන වියදම් සහ අයභාර වියදම් කියලා පාඩමක්. එතනදී ප්‍රාග්ධන වියදම් යන්නට ඇතුළත් වන දේවල් තමයි වත්කමේ පිරිවැය යන්නට ඇතුළත් වෙන්නේ. වත්කමේ පිරිවැයට ඇතුළත් කරන්නේ. අංක 3 LKS 16 අනුව ෂේ නිර්වචනය කර ඇත්තේ. ෂේ කියන්නේ මොකද්ද? අපි ෂේ ගණනය කළා, ෂේ ගිණුම්ගත කළා. ෂේ කියන්නේ මොකද්ද? බලන්න වත්කමක ෂේ කළ හැකි අගය ඒකී ඵලදාය ජීවිත කාලය පුරා ක්‍රමානුකූලව බෙදා හැරීම. වත්කමක ෂේ කළ හැකි අගය එකී ඵලදාය ජීවිත කාලය පුරා බෙදා හැරීම. දැන් ඇයි ඵලදාය ජීවිත කාලය පුරා ක්‍රමානුකූලව බෙදා හැරීම කියලා කියන්නේ? ක්‍රමානුකූලව systematic allocation ක්‍රමානුකූලව බෙදා හැරීම කියලා කියන්නේ අපිට වත්කමක ෂේ බෙදා හරින්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. එකක් තමයි සරල මාර ක්‍රමය. අනිත් එක තමයි හීනවන ශේෂ ක්‍රමය. එහෙම නැත්නම් අපිට පුළුවන් ඒ වත්කමෙන් ලැබෙන නිෂ්පාදන ඒකක මත ෂේ බෙදා හරින්න. ඒ වගේ අපිට එක එක ක්‍රම ඒ වත්කමේ ෂේ බෙදා හැරීම සඳහා යොදාගත යුතු වඩා සාධාරණ ක්‍රමය අපිට ෂේ බෙදා හැරීම සඳහා පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් ඒ නිසා තමයි වත්කමක ෂේ කළ හැකි අගය එකී වත්කමේ ආයු කාලය පුරා ක්‍රමානුකූලව බෙදා හැරීම ෂේ වීම වශයෙන් අපි හඳුනා ගැනීම කරන්නේ. අංක 4 ෂේ කළ හැකි අගය යන්න පැහැදිලි කරන්න. ෂේ කළ හැකි අගය වත්කමක පිරිවැය හෝ පිරිවැයට ආදේශකයක් ලෙස යොදා ගන්න අගයෙන් සුන්බුන් අගය අඩු කළ පසු ලැබෙන අගය. ෂේ කළ හැකි අගය ෂේ කළ හැකි අගය සමානයි පිරිවැය හෝ පිරිවැයට ආදේශක අගයෙන් සුන්බුන් අගය අඩු කළාම ලැබෙන අගය. ගොඩක් වෙලාට ඔයගොල්ලෝ උසස් පෙළ කරද්දී ෂේ කළ හැකි අගය කතා කරනකොට ෂේ කළ හැකි අගය කියලා කියන්නේ වත්කමේ පිරිවැයෙන් සුන්බුන් අගය අඩු කළාම ලැබෙන අගය. නමුත් එහෙම ඔයගොල්ලෝ සමහරට එහෙම නිර්වචන ඉගෙන ගත්තට ඔයාලා අර මෙවැනි වත්කම් LKS 16 අනුව අපි දන්නවා වත්කම් ප්‍රත්‍යාකරණය කරනවා. පසු අවස්ථාවකදී නැවත අගය කරනවා. නැවත අගය කරාම වත්කම ප්‍රත්‍යාකරණය කළාට පස්සේ වත්කමේ අගය වශයෙන් අපි පවත්වගෙන යන්නේ වත්කමේ ප්‍රත්‍යාකරණ අගය. ඒතර වත්කමේ ප්‍රත්‍යාකරණ අගය මත තමයි ෂේ බෙදා හැරීම කරන්නේ. එතකොට වත්කමේ පිරිවැය ගන්නත් පුළුවන්. පිරිවැය වෙනුවට පසු අවස්ථාවක වත්කමේ ප්‍රත්‍යාකරණ අගය ගන්නත් පුළුවන්. එහෙනම් පිරිවැය ගත්තත් පිරිවැයට ආදේශක අගයක් ගත්තත් ඕගොල්ලෝ දන්නවා සුන්බුන් අගය ෂේ කරන්න බෑ. එහෙනම් ෂේ වශයෙන් අපි බෙදා හරින්නේ
වත්කමේ පිරිවැය හෝ පිරිවැයට ආදේශක අගයෙන් සුන්බුන් අගය අඩු කළාම ලැබෙන අගය. සුන්බුන් අගය අඩු කළාම ලැබෙන අගය. අංක 5. එල්කේස් 16 අනුව වත්කමක සුන්බුන් අගය යන පැහැදිලි කරන්න. සුන්බුන් අගය. සුන්බුන් අගය කියලා කියන්නේ වත්කම පාවිච්චි කරන්න බැරි තත්වයකටපත් වුනහම විකුණීමට අදහස් කරන මිල නෙමෙයි. ව්‍යාපාරයේ වත්කමක් පාවිච්චි කිරීමට අපේක්ෂිත කාලයක් තියෙනවා. සමහර ව්‍යාපාර වත්කම පාවිච්චි කරනවා වත්කමෙන් ගන්න පුළුවන් උපරිම වැඩ ප්‍රමාණය ගැනීම දක්වා. සමහර ව්‍යාපාර වත්කමේ කිසියම් නිශ්චිත කාලයක් අවුරුදු 5ක් 6ක් වගේ නිශ්චිත නිශ්චිත ප්‍රමාණයක් පාවිච්චි කරලා වත්කම බැහැර කිරීම කරනවා. එතනදී අපි වත්කම බැහැර කිරීම තීරණය කරන්න ඕනේ අපිට වඩාත් වාසිදායක වෙන විදිහට. දැන් උදාහරණයක් ගත්තොත් දැන් වත්කමක් අපි ගන්නවා අපිට වාහනයක් ගන්නවා ලක්ෂ 50කට. ලක්ෂ 50කට ගන්නවා. අවුරුදු 5ක් විතර පාවිච්චි කරලා ලක්ෂ 45කට විතර විකුණන්න පුළුවන්. අවුරුදු 5ක් විතර පාවිච්චි කරලා ලක්ෂ 45කට විතර විකුණන්න පුළුවන්. අවුරුදු 10ක් පාවිච්චි කළොත් ලක්ෂ 35කට විකුණන්න පුළුවන්. ඒකද දැන් බලන්න දැන් පළවෙනි අවුරුදු 5ේදී වත්කමයේ අඩුවීම ලක්ෂ 5යි. දෙවෙනි අවුරුදු 5ේදී වත්කමයේ අඩුවීම ලක්ෂ 10ක් වෙනවා. වත්කමයේ අඩුවීම ලක්ෂ 10ක්. ඒකද එතකොට අපි තීරණය කරන්න ඕන අපිට වඩාත් වාසිදායක අවුරුදු 10කට පස්සේ වත්කම බැහැර කරන එකද අවුරුදු 5කට පස්සේ වත්කම බැහැර කරන එකද කියන එක. ඒක ආයතනයේ තීරණය කරන්න ඕනේ. එතකොට අන්නේ විදියට වත්කම පාවිච්චි කිරීමට අපේක්ෂිත කාලයක් තියෙනවා. ඒ තමයි වත්කමේ ආයු කාලය. ඒ වත්කමේ ආයු කාලය. එතකොට වත්කමේ ආයු මත ධානය වත්කමේ ආයු කාලය කියන්නේ වත්කම පාවිච්චි කරන්න පුළුවන් මුළු කාලය නෙමෙයි. ඒක අපේ පැත්තෙන්. අපි තමයි තීරණය කරන්නේ කොච්චර කාලයක් අපි වත්කම පාවිච්චි කිරීමට අපේක්ෂා කරනවද. ඒතර වත්කම පාවිච්චි කිරීමට අපේක්ෂා කරන කාලය තමයි අපි ආයු කාලය කියලා ගන්න. අන්නේ ආයු කාලේ අවසානයේදී වත්කම බැහැර කිරීමෙන් අපිට ගන්න පුළුවන් සුද්ධ විකුණුම් අගය තමයි සුන්බුන් අගය කියලා අදහස් කරන්නේ. බලන්න වත්කමක ඵලදාය ජීවිත කාලයේ අවසානයේදී ඒ වත්කම ඉවත් කිරීම සම්බන්ධයෙන් දැරීමට සිදුවන වියදම් අඩු කළ පසු ඒ වත්කමෙන් ලබා ගැනීමට අපේක්ෂා කරන සුද්ධ වටිනාකමයි. එනම් සුන්බුන් අගය සමානයි වත්කම ඉවත් කිරීමෙන් ලැබෙන අගයෙන් අඩු කළා ඉවත් කිරීමේදී දැරීමට සිදුවන පිරිවැදකද. එතකොට වත්කම ඉවත් කිරීමෙන් ආයු කාල අවසානයේදී වත්කම බැහැර කිරීමෙන් අපිට ලබා ගන්න පුළුවන් කියලා හිතන සුද්ධ විකුණුම් වටිනාකම තමයි අපිට වත්කමේ සුන්බුන් අගය කියලා අපි සලකන්නේ. එතනදී වත්කම ආයු කාලයේ අවසානයේදී බැහැර කරද්දී ඒ සඳහා කිසියම් වියදමක් අපිට දරන්න වෙනවා නම් ඒක අඩු කරලා ඕනේ අපි සුන්බුන් අගය ලබා ගැනීම කරන්න. අංක 6 එල්කේස් 16 අනුව වත්කමක් අනුව වත්කමේ ඵලදායි ජීවිත කාලය වත්කමේ ඵලදායි ජීවිත කාලය යන්න පැහැදිලි කරන්න. වත්කමක ඵලදායි ජීවිත කාලය. දැන් අපි සාමාන්‍ය වත්කමක ඵලදායි ජීවිත කාලය කිව්වහම බොහෝ වෙලාවට අපි මනින්නේ ඒක කාලයක් විදියට අවුරුදු ගාණක් විදියට තමයි මනින්නේ. නමුත් මං කිව්වා දැන් වත්කමක් අපිට ෂේ බෙදා හරිනකොට ඒ බෙදා හැරීම සඳහා අපිට පුළුවන් සරල මාර්ග ක්‍රමයේ පාවිච්චි කරන්න හීනවන ශේෂ ක්‍රමයේ පාවිච්චි කරන්න. එහෙම නැත්නම් නිෂ්පාදන ඒකක පදනම පාවිච්චි කරන දැකද. එතකොට අර නිෂ්පාදන ඒකක පදනම අපි පාවිච්චි කළොත් එතනදී වත්කමේ ඵලදායි ජීවිත කාලය කියලා ගන්න ඒ වත්කමෙන් ලබා ගැනීමට බලාපොරොත්තු වන නිෂ්පාදන ඒකක ප්‍රමාණය. අපිට පුළුවන් දැන් නිෂ්පාදනයක අපි තුමු ව්‍යාපාරයේ කාර්යාලයේ පාවිච්චි කරන ෆොටෝකොපි මැෂින් එක. අපි ෂේ බෙදා හරින ෆොටෝකොපි ප්‍රමාණය අනුව. එතකොට ඒ මැෂින් එකෙන් ලබා ගන්න පුළුවන් ෆොටෝකොපි ප්‍රමාණයක් තියෙනවා. අපි අපේක්ෂා කරන ප්‍රමාණයක් තියෙනවා. ඒක තමයි අපේක්ෂිත ආයු කාලය කියලා සලකන්නේ. එතකොට මේ වත්කමේ ඵලදායි ජීවිත කාලය කොහොම හැම වෙලෙම ඒක මාස අවුරුදු ගාණක් කියන පදනමම එන්නේ නැහැ. හරිද? එතකොට එල්කේස් 16 වත්කමක ඵලදායි ජීවිත කාලය යන පැහැදිලි කරලා තියෙනවා කොහොමද? ව්‍යාපාර ආයතනයක් විසින් වත්කමක් පාවිච්චි කිරීමට අපේක්ෂා කරන කාලය. අන්න එතන අවුරුදු ගාණක්. එහෙම නැත්නම් ව්‍යාපාර ආයතනයේ විසින් වත්කමින් ලබා ගැනීමට අපේක්ෂා කරන නිෂ්පාදන ඒකක හෝ වෙනයම් ඒකක සංඛ්‍යාව දැකලා. ඒතර වත්කමින් ලබා ගැනීමට අපේක්ෂා කරන
නිෂ්පාදන ඒකක හෝ වෙනයම් ඒකක සංඛ්‍යාව ඵලදා ජීවිත කාලයේ විදිහට අපිට සැලකිල්ලට ගන්න පුළුවන්. 7. වත්කමක් ක්ෂය කිරීමට හේතු දෙකක් සඳහන් කරන්න. වත්කමක් ක්ෂය කිරීමට බලපාන හේතු කිහිපයක් තියෙන එකක් තමයි නිවැරදි ලාභය ගණනය කරන්න. මොකද අපි වත්කම සඳහා වියදම් කරන්නේ අද එකපාර. ඒතර අද එකපාර කරපු වියදම අද කෙලින්ම ලාභ ගිණුමට දැම්මොත් වැරදි. මොකද ඒ වත්කමෙන් අපිට ආර්ථික ප්‍රතිලාභ අවුරුදු කිහිපයක් තිස්සේ ලැබෙනවා. එහෙනම් වත්කමට කරපු වියදම ඒ ආර්ථික ප්‍රතිලාභ ලැබෙන කාල පරිච්ඡේදය පුරාම ක්‍රමානුකූලව බෙදා හරින්න ඕනේ. එහෙම කළොත් තමයි එක් අවුරුද්දේ ලාභය නිවැරදිව ගණනය වෙන්නේ. 2. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ වත්කමේ සැබෑ අගය නිරූපණය කරන්න. ඔයගොල්ලෝ දන්න වත්කමේ අගය එකවරම අඩු වෙන්නේ නැහැ. අපි මේ එකපාර වියදමක් දරලා අපි ගන්නේ වත්කමක්. ඒ වත්කමේ අගය ක්‍රමානුකූලව තමයි ඒ කාලයක් යනකොට අඩු වෙන්නේ. ඒතර ඒ අඩුවීම වත්කමේ નિયમિત අගය අපිට පොත්වල පෙන්වන්න පුළුවන් නිවැරදිව. ඊළඟට 3. වත්කම් ප්‍රතිසම්පාදනයේ අවශ්‍ය අරමුදල් ප්‍රතිපාදනය කිරීමට. දැන් ෂෙය කිරීම හරහා ළමයි අපි කරන්නේ ආදායමෙන් කොටසක් වියදමක්සේ අඩු කරන එක. ආදායමෙන් කොටසක් වියදමක්සේ අඩු කරන එක. දැන් ආදායමෙන් කොටසක් වියදමක්සේ අඩු කළාම එතකොට ව්‍යාපාරී ලාභය මොකද වෙන්නේ? ලාභය අඩු වෙනවා. දැන් විකුණුම් වලින් දැන් දරලාභය ගණනය කළාට පස්සේ ඊට පහලින් ෂෙය වියදම අඩු කරනවා. එතකොට වෙන්නේ මොකද්ද? ව්‍යාපාරී ලාභය අඩුවීමක් වෙනවා. ලාභය අඩු වුණාම අයිතිකරුවන්ගේ අතට මේක බෙදී යන ප්‍රමාණය අඩු වෙනවා. දැන් ෂෙය අඩුනකොලොත් මොකද වෙන්නේ? ලාභය වැඩියෙන් ගණනය වෙලා අයිතිකරුවන් අතර වැඩි ලාභයක් යනවා. ෂෙය අඩු කළාම වෙන්නේ මොකද්ද? ලාභය අඩු වෙනවා. අයිතිකරුවන්ගේ අතට යන ලාභය අඩු වෙනවා. එතකොට වෙන්නේ මොකද්ද? අපිට නොදැනීම අපි ෂෙය වශයෙන් අඩු කරපු ප්‍රමාණයට සමාන ආදායමක් සමාන ප්‍රමාණයක් ව්‍යාපාරේ ඉතිරි වෙනවා. ව්‍යාපාරේ රැඳෙනවා. ඒතකොට අපි හිතනවා ඒ රඳව ගන්න ප්‍රමාණය තමයි අපිට ඉදිරි කාල පරිච්ඡේදවලදී වත්කමක් නැවත මේ වත්කම වෙනකොට අලුත් වත්කමක් ආයි ගන්න ඕනේ. අන්න එදාට ඒ අවශ්‍ය අරමුදල් තමයි මේ ක්‍රමානුකූලව ඉතුරු කරගෙන යන්නේ කියලා. හරි. අංක 8 LKS 16 අනුව දීපල පිරියත උපකරණවල ප්‍රයෝජනවත් ආයු කාලය වෙනස් වීම සලකුණු ලබන්නේ ගිණුම්කරණයේ කුමන වෙනස් වීමක් ලෙසද? දැන් අපි සමහර ගණන් හදක් දැක්කා වත්කමේ මේ ආයු කාලය අවුරුදු දැන් මුලදී අවුරුදු 5යි අවුරුදු 3ක් ගත වුණාට පස්සේ තව අවුරුදු 3ක් කියලා හිතෙනවා. අන්න ඒ වගේ. ඒතර වත්කමේ ආයු කාලය අතරමඟදී වෙනස් වෙනවා. එහෙම වෙනස් වීමක් වෙනවා නම් ඒක සලකන්නේ කුමන වෙනස් වීමක් ලෙසද? වත්කමක ආයු කාලය කියන්නේ ගිණුම් කරන ඇස්තමේන්තුවක්. ඒතර ආයු කාලය වෙනස් වෙනවා නම් ඒක අනිවාර්යෙන් ගිණුම් කරන ඇස්තමේන්තුවක වෙනස් වීමක් කියලා තමයි සලකන්න වෙන්නේ. 9 මූල්‍ය ප්‍රකාශනවල කළ යුතු හෙළිදරව් කිරීම දෙකක් සඳහන් කරන්න. අපි මේ දීපල පිරියත උපකරණ සම්බන්ධව මූල්‍ය ප්‍රකාශනවල එන ලාභ ප්‍රකාශනයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ යනාදී මූල්‍ය ප්‍රකාශන පද්ධතිය තුල මේ දීපල පිරියත උපකරණ සම්බන්ධයෙන් මොනවද අපි අනිවාර්යයෙන්ම හෙළිදරව් කරන්න ඕනේ. ඒක ප්‍රමිතියේ පැහැදිලි කරලා තියෙනවා. 1 වත්කමකගේ තීරණය කිරීමේදී භාවිතා කළ මිනුම් ක්‍රමය. පිරිවැයද ප්‍රත්‍යාගන්න අගයේද යන්න. එතකොට අපි පැහැදිලිව කියන්න ඕනේ මේ වත්කම් පෙන්නලා තියෙන පිරිවැයටද ප්‍රත්‍යාගන්න අගයේද කියන එක. ඊළඟ භාවිතා කළ ෂෙය ක්‍රමය. ඵලදා ජීවිත කාලයේ හෝ ෂෙය අනුපාතය. ෂෙය වෙන් කිරීම ගිණුම් වල ශේෂයන්. වර්ෂයට අදාළ ෂෙය ප්‍රමාණය. වර්ෂය තුල වත්කම් වලට එකතු කිරීම, ඉවත් කිරීම, ප්‍රත්‍යාගන්න ඔස්සේ සිදුවන අගයේ අඩුවීම හෝ වැඩිවීම. මේවා අනාවරණය කරන්න ඕනේ. දැන් උසස් පෙළ කොමර්ස් කරපු ළමයි දන්නවා ඔගොල්ලෝ සමාගම් ගාන හදනකොට දීපල පිරියත උපකරණ සඳහා වෙනම සටහනක් හැදුවා. අන්නේ සටහන තමයි ළමයි මේ ප්‍රමිතියේ දැක්වෙන අවශ්‍ය අනාවරණය කිරීම වෙන්නේ. හරි. අංක 10 LKS 16 අනුව වත්කමක සාධාරණ අගය යන පැහැදිලි කරන්න. දැන් මේ සමහර ප්‍රමිතීන් වල හැම වෙලෙම මේ දැන් අපි ගත්තොත් අස්පෘශ්‍ය වත්කමක් වෙන්න පුළුවන්. ඊළඟට මේ ප්‍රමිතියේ දීපල පිරියත උපකරණ වෙන්න පුළුවන්. තොග ප්‍රමිතියේ තොග වෙන්න පුළුවන්. යනාදී සමහර ප්‍රමිතීන් වල මේ වත්කමක සාධාරණ අගය යන පැහැදිලි කරලා තියෙනවා. හැම වෙලෙම වත්කමක සාධාරණ අගය කියලා කියන්නේ දැනුම හා කැමැත්ත ඇති පාර්ශවයන් අතර අතේ දුරින් සිදුවන ගණදුනුවකදී වත්කම හුවමාරු කරන්න පුළුවන් අගය.
එතකොට මේ වත්කම හුවමාරු වෙනකොට ඒ ඝනදුනුවට සම්බන්ධ වෙන හුවමාරු වීමට සම්බන්ධ වෙන පාර්ශවයන් අතර දැනුම හා කැමැත්ත ඒ ඝනදුනුවට තියෙන්න ඕනේ. හරි දැනුම තියෙන්නත් ඕනේ කැමැත්ත තියෙන්නත් ඕනේ. ඒ විතරක් නෙමෙයි ඒ ඝනදුනුව සිදු වෙන්න ඕන අතේ දුරින්. ඉන්න අදහස් කරන්නේ ඒ පාර්ශව දෙක අතර හිත මිතුරුකමක් අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් එහෙම කිසිවක් නොමැතිව අර සාමාන්‍ය ඝනදුනුවක් අපි දැන් පොළට ගිහිල්ලා භාණ්ඩයක් ගන්නකොට අපි පොළේ ඉන්න මුදලාලිව අඳුරන්නේ නැහැ. එතකොට අපි ඒ ඝනදුනුව සිදු වෙන්නේ අතේ දුරින් කියලා සලකනවා. අන්න ඒ විදිහට මේ පාර්ශව අතර කිසිදු හඳුනුම්කමක් එහෙම නැතුව ඒ ඝනදුනුව වඩා සාධාරණ වෙනවා නම් අපි එතකොට කියනවා වත්කම සාධාරණ අගයට හුමාරු වීමක් වෙනවා කියන එක. බලන්න දැනුම හා කැමැත්ත ඇති පාර්ශවයන් අතර අතේ දුරින් සිදුවන ඝනදුනුවකදී වත්කමක් හුමාරු කළ හැකි අගය තමයි වත්කමක සාධාරණ අගය කියලා කියන්නේ. 11 එල්කේස් 16 අනුව වත්කමක දහරණ අගය යන්න පැහැදිලි කරන්න. දහරණ අගය අපි දීපල පිරියත උපකරණ අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ පෙන්නද්දී යන්ත්‍ර සූත්‍ර ඉඩම් ගොඩනැගිලි යාන වාහන ඒවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ පෙන්නද්දී මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය තුල දහරණ අගය කියලා තමයි අන්තිමට පෙන්වන්නේ. ඒතර දහරණ අගය ගත්තේ කොහොමද? පිරිවැයෙන් සමුච්චිත ශය අඩු කරලා. හැබැයි දැන් මේ ප්‍රමිතියට අහවම අපි දැක්කා පිරිවැය වෙනුවට අපිට සමහර අවස්ථාවලදී වත්කම් ප්‍රත්‍යාකරණය කරනවා. ඒතර පිරිවැය වෙනුවට ප්‍රත්‍යාගන්නගේ පොත්වල පෙන්වන්න පුළුවන්. ඒ නිසා දහරණගය කියන්නේ මොකද්ද? පිරිවැය වෙන්නත් පුළුවන්, පිරිවැය වෙනුවට ගන්න ආදේශක අගය වෙන්නත් පුළුවන්. පිරිවැය හෝ පිරිවැයට ආදේශක අගයේ සමුච්චිත ශය අඩු කළාම ලැබෙන අගය. බලන්න. වත්කමක පිරිවැය හෝ ආදේශක අගයෙන් සමුච්චිත ශය සහ සමුච්චිත හානි කරන අලාභ. දැන් ඔයගලන්ට ඒ ප්‍රමිතේ නිර්වචනය තුල ඒක තිබුණාට මේ හානි කරන අලාභ කියන එක ගලපන්න එන්නේ නැහැ. මොකද මේ හානි කරන ඉම්පයර්මන්ට් ලොස් කියන එක වෙනම ගිණුම් කරන ප්‍රමිතියක් යටතේ අපි ඉගෙන ගන්නවා. ඉගෙනගෙන තමයි මේකට ආදේශ වෙන්නේ. නිසා මේ අධීරයේදී අපිට හානි කරන අලාභ ගිණුම් තියන්නේ නැහැ. හැබැයි මේ ප්‍රමිතිය තුල තියෙනවා දහරණගේ ගන්නෙ කොහොමද? පිරිවැය හෝ පිරිවැයට ආදේශක අගයෙන් සමුච්චිත ශය හා සමුච්චිත හානි කරන අලාභ ඒ දෙකම අඩු කළාම ලැබෙන අගය කියලා. බලන්න වත්කමක පිරිවැය හෝ ආදේශක අගයෙන් සමුච්චිත ශය හා සමුච්චිත හානි කරන අලාභ අඩු කිරීමෙන් පසු ලැබෙන අගය වේ. මේ සුද්ධ අගය ලියාහල අගය ලෙස හැදින්වේ. බලන්න දහරණ අගය සමානයි පිරිවැය හෝ ආදේශක අගය එකෙන් අඩු කළා සමුච්චිත ශය හා සමුච්චිත හානි කරන අලාභ. අංක 12 එල්කේස් 16ට අනුව අත්පත් කරගත් දීපල පිරියත හා උපකරණයක් වත්කමක්සේ පොත්වල සටහන් කිරීමෙන් පසු පොත් අගයේ පවත්වාගෙන යා හැකි ක්‍රම දෙකක් සඳහන් කරන්න. පොත්වල සටහන් කිරීමෙන් පස්සේ මුලින්ම අපි පොත්වල ලියන්න ඕනේ පිරිවැයට වාර්තා කරාට පස්සේ ඉදිරියට මේ වත්කමේ අගයේ පවත්වගෙන යන්න පුළුවන් එක්කෝ පිරිවැයට එහෙම නැත්නම් ප්‍රත්‍යාගන්න අගයට. පිරිවැය හෝ ප්‍රත්‍යාගන්න අගය යන දෙකෙන් එක ක්‍රමයකට සැලකිල්ලට ගන්න පුළුවන්. හැබැයි එතනදී ප්‍රත්‍යාගන්න අගය සැලකිල්ලට ගන්නව නම් විශේෂ කාරණයක් මම දාලා තියෙනවා. දීපල පිරියත උපකරණ තුල ඇතුළත් එක් අයිතමයක් ප්‍රත්‍යාගන්නය කරනු ලබයි නම් එබ වත්කම ඇතුළත් පන්තියම entire class of PP ප්‍රත්‍යාකරණය කළ යුතුයි. අපි යන්ත්‍ර ප්‍රත්‍යාකරණය කරන්න තීරණය කළොත් ළමයි එක යන්ත්‍රයක් ප්‍රත්‍යාකරණය කළා පොත්වල පෙන්වන්න බෑ. ව්‍යාපාර යන්ත්‍ර කිහිපයක් තියෙනවා නම් ඒ කිහිපයම ප්‍රත්‍යාකරණය කළ යුතු වෙනවා. අනිවාර්යෙන් ඒක කර යුතුයි. සම්පූර්ණ වත්කම් පන්තියම ප්‍රත්‍යාකරණය කරන්න ඕනේ. උදාහරණ ව්‍යාපාරයක යන්ත්‍ර කිහිපයක් ඇති විට එක් යන්ත්‍රයක් පමණක් ප්‍රත්‍යාකරණය නොකළ යුතු අතර සියලු යන්ත්‍ර ප්‍රත්‍යාකරණය කළ යුතුයි. පහතදී ඇත්තේ එකිනෙකට වෙනස් වූ දීපල පිරියත උපකරණ වල ඇතුළත් වත්කම් පන්ති කිහිපයකින් අපිට වත්කම් පන්ති විදියට ඉඩම් ගොඩනැගිලි යන්ත්‍ර නැව් ගුවන් යානා මෝටර වාහන එතන එකට එන්න ඕනේ මෝටර වාහන කියලා ලීබඩු කාර්යාල උපකරණ 13 එල්කේස් 16ට අනුව අත්පත් කරගත් දීපල පිරියත උපකරණයක් වත්කමක්සේ පොත්වල සටහන් කිරීමෙන් පසු පොත් අගේ පවත්වාගෙන යා හැකි ක්‍රම දෙකක්. එකක් තමයි පිරිවැය, අනිත් එක තමයි ප්‍රත්‍යාගන්න අගේ. පිරිවැයට පවත්වාගෙන යන්නත් පුළුවන්, ප්‍රත්‍යාගන්න අගේ පවත්වාගෙන යන්නත් පුළුවන්.
හරි. අපි යන් 14ට. දැන් ළමයි අපිට ඉස්සරහට තියෙන ගණන් ඈ දේපල පිරියත් උපකරණ ප්‍රමිතේ මම ප්‍රශ්න ස්වරූපයෙන් තමයි මේ නිර්වචන ටික ඇතුළත් කරලා තියෙන ටියුට් එකට. බලන්න සමාගමක් රුපියල් ලක්ෂ 240ක මිලියන 24ක වටිනා නැවක් මිලදී ගත් අතර එහි ආයු කාලය වසර 25ක් ලෙස අස්තමේන්තු කර ඇත. නමුත් එහි එන්ජිම වසර 7කට වරක් ප්‍රතිසම්පාදනය කළ යුතු අතර එහි පිරිවැය ලක්ෂ 28ක් වේ. නැව මිලදී ගැනීමෙන් වූ පළමු වර්ෂය සඳහා ෂෙයා ප්‍රමාණය කීයද? දැන් නැව ළමයි අපි මුලින්ම මිලදී ගන්න එන්ජින් එකත් එක්ක. එන්ජිමත් එක්ක. හැබැයි වැඩේ තියෙන්නේ එන්ජිම අවුරුදු 7කට සැරයක් ඒක අයින් කරලා අලුත් එන්ජින් එකක් තියන්න ඕනේ. පැහැදිලිද? එතකොට දැන් නැව ලක්ෂ 240කට ගත්තට අර නැවේ එන්ජින් එකේ ආයු කාලය අවුරුදු 7යි. ඒත් අපිට මෙවැනි ගානකදී අපි හිතන්න ඕනේ එන්ජින් එක අවුරුදු 7යි නැවේ ඉතුරු උපාංගවල ආයු කාලය අවුරුදු 25යි. ඒතර අපි කරන්න ඕනේ නැව ෂෙයා කරද්දී එන්ජින් එක ආයු කාලය මත ඒකේ පිරිවැය වෙනම ෂෙයා කරන්න ඕනේ. නැවේ ඉතුරු උපාංග ටික ඒ ආයු කාලය මත වෙනම ෂෙයා කරන්න ඕනේ. එහෙම කරලා තමයි වර්ෂයේ ෂෙයා ප්‍රමාණය ගන්න. ගමු. අපෙන් අහන්නේ වර්ෂයේ සඳහා ෂෙයා එන්ජිම ලක්ෂ 28යි ආයු කාලය අවුරුදු 7යි. එතකොට ගත්තොත් එන්ජිමේ ෂෙයා වියදම ලක්ෂ 4යි. නැවේ ඉතිරිය නැව මිලියන 24යි. ඒ කියන්නේ එන්ජිමේ පිරිවැය ලක්ෂ 28 අඩු කරලා ආයු කාලය 25න් බෙදන්න ඕනේ. අට ලක්ෂ 48,000යි. නැව මිලදී ගැනීමෙන් පළමු වර්ෂයේ ෂෙයා ප්‍රමාණය කොච්චරද? 12 ලක්ෂ 48,000ක් වෙනවා. එකත්. වත්කමක් ළමයි දැන් අපි දේපල පිරියත උපකරණ ප්‍රමිතිය ඉගෙන ගන්නකොට ඒතර ප්‍රමිතිය අනුව ළමයි වත්කමක් ගත්තාම වත්කම මේ තනි ආයු කාලයකින් බෙදලා ෂෙයා කරන්නේ නැහැ. දැන් මම නිකන් ගත්තේ දැන් ගුවන් යානාවක් ගත්තොත් දැන් ගුවන් යානාවේ එන්ජින් වල ආයු කාලය එක කාලයක්. ගුවන් යානාවේ බඳට එන ආයු කාලය එකක්. ගුවන් යානාව ඇතුලේ තියෙන සීට් ඒව මේ ආයු කාලය තව කාලයක්. ඒතර ඒවා ළමයි නියමිත කාලයකට සැරයක් ඒවා හරියට රිප්ලේස් කරලා ඒවා නඩත්තු කිරීම කරන්න ඕනේ. ඒතර ඒ ගුවන් යානා අපි දැන් ගත්තාම ගුවන් යානා කියන ගිණුමකට තමයි අපි සටහන් කිරීම කරන්නේ. ඒ ගිණුම තුල ගුවන් යානා ගිණුම තුල අර ගුවන් යානාවේ සියලු උපාංගවල පිරිවැය තියෙනවා. නමුත් අපි ෂෙයා කරද්දී ඒවා ආයු කාලයන් එකිනෙකට අසමාන නම් ඒ උපාංග වෙන වෙනම ෂෙයා කරන විදියට ෂෙයා කරන්න ඕනේ. පැහැදිලි වෙයි. ඔයගොල්ලෝ උසස් පෙළදී නම් සාමාන්‍යයෙන් කරන්නේ වත්කමේ අරගත්ත වත්කමේ ආයු කාලය අවුරුදු 5යි නම් මුළු වත්කමේම අගය එකපාර පහෙන් බෙදලා ෂෙයා කිරීම කළා. නමුත් ප්‍රැක්ටිකලි මේවා වෙනස් වෙනවා. සංකීර්ණ වෙනවා. 15 සීමිත එක් සමාගම රුපියල් ලක්ෂ 7.5ක් 7,50,000ක් වටිනා ගොඩනැගිල්ලක් 2019 4 එක දින මිලදී ගත් අතර ඒ 2019 7 එක දින සිට භාවිතා කළ හැකි තත්ත්වයේ තිබුණි.
නමුත් ඒ ගොඩනැගිල්ලේ ඵලදායී ජීවිත කාලයේ වර්ෂ 50ක් වන අතර ගොඩනැගිල්ල වටිනාකම තුල පහත වත්කම්ද ඇතුළත් වේ. අපි ලක්ෂ 7මාරක් දීලා ගොඩනැගිල්ල ගත්තා. ගොඩනැගිල්ලේ වටිනාකම තුල තියෙනවා ඉඩම 2,50,000යි. ගෘහ භාණ්ඩ හා උපකරණ 2,50,000යි. ගෘහ භාණ්ඩ උපකරණ වල ඵලදායී ජීවිත කාලයේ අවුරුදු 20යි. ඉඩමට දෙන්න ඉඩම අපිට ඵලදායී ජීවිත කාලයක් මනින්න බෑනේ. ඉඩම් වල ආයු කාලය අසීමිතයි. මොකද මේ පෘථිවිය තියෙන තාක්කල් ඉඩම තියෙනවා. 2019 12:30 ගේ අවසන් වර්ෂයට අදාළ ෂෙයා ප්‍රමාණය ගණනය කරන්න. දෙදාස් 19 12:30 වර්ෂය සඳහා ෂය 2019 12:30 වර්ෂය සඳහා ෂය හරි. ගොඩනැගිල්ලේ වටිනාකම තුල ඉඩම තියෙනවා. ඉඩම ෂෙයා කරන්න බෑ. ගෘහ භාණ්ඩ හා උපකරණ. ගෘහ භාණ්ඩ හා උපකරණ. ගෘහ භාණ්ඩ හා උපකරණ වල පිරිවැය 2,50,000යි. ආයු කාලය අවුරුදු 20යි. 2,50,000යි අවුරුදු 20යි. දැන් ළමයි ප්‍රශ්නේ තියෙන්නේ දැන් අපෙන් අහන්නේ 2019 12:30කින් අවසන් වර්ෂයේ ෂය. දැන් අවුරුද්දක ෂය කියලා නෙමෙයිනේ අහන්නේ. අපි බලන්න ඕනේ මේ ඉඩම කවද්ද ගන්නෙ අපිට කවදේ ඉඳන්ද මේ ගොඩනැගිල්ල කවද්ද ගන්නෙ කවදේ ඉඳන්ද මේ වත්කම පාවිච්චි කරන්න පුළුවන්. මේ ගොඩනැගිල්ල ගන්නේ 2019 4/1. ඒ ගොඩනැගිල්ල පාවිච්චි කරන්න පුළුවන් 2019 7/1 සිට 7/1 සිට පාවිච්චි කරන්න පුළුවන්. හරි. එතකොට ගොඩනැගිල්ල 7/1 සිට තමයි පාවිච්චි කරන්න පුළුවන්. ඒතර අපි ෂෙයා කරන ළමයි මිලදී ගත්ත දිනේ 4/1 ඉඳලා නෙමෙයි 7/1 ඉඳලා. දැන් 2019 7/1 ඉඳලා පාවිච්චි කරන්න පුළුවන් නම් 7/1 ඉඳලා 12:30 දක්වා කියන්නේ මාස 6යි. එහෙනම් අපි ගොඩනැගිල්ල ෂෙයා කරන්න ඕනේ. දැන් ගොඩනැගිල්ල කිව්වහම ගොඩනැගිල්ල අගය තුල තමයි ගොඩනැගිල්ලේ වටිනාකම, ඉඩමි වටිනාකම, ගෘහ භාණ්ඩ උපකරණ ඔක්කොම තියෙන්නේ. එහෙනම් මේ සියලු වත්කම් අපි ෂෙයා කරන්න ඕනේ 7/1 සිට. එහෙනම් 7/1 සිට 12:30 දක්වා කියන්නේ මාස 6යි. එහෙනම් මාස 6කට තමයි ෂෙයා වෙන්න ඕනේ. ඊළඟට ගොඩනැගිල්ල. දැන් ගොඩනැගිල්ල ගන්නේ ලක්ෂ 7මාරකට. ඒ ලක්ෂ 7මාර ඇතුලේ ඉඩම අගේ ලක්ෂ 2මාරක් වෙනවා. ගෘහ භාණ්ඩ උපකරණ වල අගේ ලක්ෂ 2මාරක් වුණාම ගොඩනැගිල්ල කීයද? ලක්ෂ 2මාරයි. ගොඩනැගිල්ල ලක්ෂ 2මාරයි. ගොඩනැගිල්ලේ ආයු කාලය වසර 50යි. වසර 50යි. ඒකත් මාස 6යි. මේ දෙක එකතුව. එතන 6250යි. එතන 2500යි. අටදාස් 750යි.
හරි ළමයි. දැන් එතකොට අපි මේ ප්‍රමිතියට අදාළව ඔන්න දැන් අපි තවත් කරුණක් අනාවරණය පැහැදිලි කරගත්තා. ඒතර වත්කම තුල වෙන වෙනම හඳුනා ගන්න පුළුවන් උපාංග. හරිද? අපි කියන significant components තියෙනවා නම් වෙන වෙනම හඳුනා ගන්න පුළුවන් උපාංග තියෙනවා නම් අපි ඒවා වෙන වෙනම හඳුනාගෙන ඒවේ ඵලදායි ජීවිත කාලයේ අසමාන නම් ඒ ඵලදායි ජීවිත කාලයන් වෙන වෙනම සැලකිල්ලටගෙන අපි වත්කමේ ඡේද හැරීම කරන්න ඕනේ. හරි. දැන් එතනින් එහාට තියෙන ළමයි අපිට උදාහරණාංක 16 ඉඳලා තියෙන්නේ මේ වත්කම් ප්‍රත්‍යාකරණය කරනකොට. දැන් අපි දීපල පිරියත උපකරණයක් මුල්වරට හඳුනා ගන්න ඕනේ පිරිවැයට. පිරිවැයට හඳුනා ගන්න දීපල පිරියත උපකරණයේ කාලයක් යනකොට අපි වත්කමේ සාධාරණගේ දැන් අපි ගත්තොත් එහෙම උදාහරණයක් අපි හිතමු ව්‍යාපාරයක් පටන් ගන්නවා 1900 1900 ව්‍යාපාරයක් පටන් ගන්නවා අක්කර දෙකක භූමි භාගයක අක්කර දෙකක භූමි භාගයක අක්කර දෙකම 1900 දී ගන්නේ රුපියල් 100කට රුපියල් 100කට. දැන් එතකොට අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ තුල ඉඩමේ අගයේ විදියට ඉඩමේ අගය දැන් අපි ගත්තේ 100කටනේ. ඒතර ඉඩමේ පිරිවැය විදියට රුපියල් 100 පොත්වල පෙන්නොත් මොකද වෙන්නේ? පොත්වල පෙන්නොත් ඒ පොත්වල අනාවරණය කිරීම නිවැරදි වෙන්නේ නැහැ. මොකද රුපියල් 100කට අද ඉඩමක් තියා හාල් කිලෝ එකක් ගන්න බෑ. ඒ නිසා මොකද වෙන්න ඕනේ? පොත්වල අගය මේ වත්කම සාධාරණව පෙන්නන්න නම් වත්කමේ નિયમિત අගය වත්කමේ සාධාරණ අගයට ඒ වත්කම පොත්වල පෙන්නන්න ඕනේ. එහෙමනම් අපිට සිදු වෙනවා දීපල පිරියත උපකරණ ප්‍රත්‍යාකරණය කරන්න. ඒතර ප්‍රත්‍යාකරණය කිරීමත් එක්ක පොත්වල දැනට පෙන්නලා තියෙන අගයත් අපි ප්‍රත්‍යාකරණය කළාම එන අගයත් අතර වෙනසක් ඇති වෙනවා. ඒතර මේ වෙනස කොහොමද අපි ගිණුම්ගත කරන්නේ? ඒතර ප්‍රත්‍යාකරණ ප්‍රතිඵලයට කොහොමද අපි පොත්වල අගය මාරු කරන්නේ? කියන ටික තමයි සාකච්ඡා කරන්න ඕනේ. අපි එන ඊළඟ වීඩියෝ ක්ලිප් එකකින් අපි මේ ප්‍රත්‍යාකරණය සම්බන්ධ ගිණුම් තැබීම සාකච්ඡා කිරීම පටන් ගමු. එතකොට අපි මේ වීඩියෝ ක්ලිප් එක අවසන් කරනවා උදාහරණාංක 15 16 වෙනි උදාහරණයේ ඉඳලා අපි ප්‍රත්‍යාකරණය සම්බන්ධව සාකච්ඡා කිරීම කරමු. හරි.